හොඳයි. පාසලේ ළමයි දැන් ටීචර් ස්පීඩ් එකේ ගාන කර පාඩම් ටික කරගෙන යනකොට මම ටීචර්ව පාස් කරන්න නම් ටීචර් වඩා වේගින් කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඔයාට ඉස්කෝලේ උගන්වන මෙලෝදියක් තේරෙන්නේ නැහැ. හරිද? සර් උගන්වන්නේ උපකාරක පන්ති උගන්වන කිසි දෙයක් තේරෙන්නේ නැතුව. ඒ නිසා ටීචර්ගේ පාඩුවේ යා උගන්වන ක්‍රමවේදයකට උගන්වගෙන ගියදී. හරිද? ඔයා මම කියන විදිහට පිළිවෙලට යනවනේ දැන්. නේද? මම පිළිවෙලට ආලා මුලින් ඉඳන් අරගෙන ඇවිල්ලා තියෙනවනේ. හරිද? ඒ පිළිවෙලට ඔයාලා ඉස්සරහට යන්න මම ඔයාලා හැමෝම හරිද ඉහළ මට්ටමකින් ලකුණු ගන්න පුළුවන් විදිහට ඉස්සරහට අරගෙන යනවා. පැහැදිලිද? හරි. හොඳයි. අපි එහෙනම් අද වැඩේ පටන් ගමු. කතා කරා ඇති වැඩේට කෙලින්ම වහිමු ළමයි. අපි අද දවසේ සාකච්ඡා කරන්නේ හොඳ මාතෘකාවක් මගේ රිමෝට් එක කැඩලා ළමයි දිනේ මේ දවස්වල. එකක් ගියනේ යන්න බැරුණා තාම කොළඹ. හරි බලන්න. අපි සාකච්ඡා කරමින් ඉන්නේ ව්‍යාපාර පරිසරය සම්බන්ධයෙන්. ව්‍යාපාර පරිසරය ගැන කතා කරනකොට හරි හොඳයි ළමයි ඉතින් මේ අපි කතා කරන්නේ ව්‍යාපාර පරිසරය පිළිබඳව. ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකයි කියලා අපි ඉගෙන ගත්තා. එක අභ්‍යන්තර පරිසරය, දෙක බාහිර පරිසරය නේද? එතකොට මේ පරිසර සාධකයන් දෙකෙන්ම අපේ ව්‍යාපාරයට බලපෑමක් එල්ල වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එන මම නැවත කියනවා. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි අභ්‍යන්තර සාධකවලත් බාහිර සාධකවලත් එකතුව ව්‍යාපාර පරිසරය කියලා අපි කියමු. තවපාරක් කියන්නකෝ. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි අභ්‍යන්තර සාධකවලත් බාහිර සාධකවලත් එකතුව අපි කියනවා ව්‍යාපාර පරිසරය කියලා. එතකොට මේ කියන ව්‍යාපාර පරිසරය අපිට තේරෙනවා ප්‍රධාන කොටස් දෙකයි. එක අභ්‍යන්තර පරිසරය, දෙක බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරය නිර්වචනය මතක් කරන්න පුතේ හැමෝම. අභ්‍යන්තර පරිසර නිර්වචනයේ අපි අභ්‍යන්තර පරිසරය කියලා කිව්වා ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි ව්‍යාපාරයට පාලනය කළ හැකි අභ්‍යන්තර සාධකවල එකතුවක් අපි කියව මතකද? අභ්‍යන්තර පරිසරය කියලා. ඒත් එක්කම අභ්‍යන්තර පරිසරයේ හිටිය ප්‍රධාන සාධක තුනක් අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් කියලා. පැහැදිලිද? හරි. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් කියලා. හරි. ඊට පස්සේ බාහිර පරිසරයට අපි එනවා. පුතේ බාහිර පරිසරය ගැන කතා කරනකොට බාහිර පරිසරයේ නිර්වචනය ගත්තේ ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි එහෙත් ව්‍යාපාරයට පාලනය කළ නොහැකි මොන සාධකද? බාහිර සාධකවල එකතුවක් අපි කියනවා බාහිර පරිසරය කියලා. හොඳයි. එතකොට අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරය ගැන කතා කරලා ඉවරනා. බාහිර පරිසරයේ ප්‍රධාන සාධක 8ක් තිබ්බා. ඒ 8න් අපිට මතකයි අපි පළවෙනි තුන් දෙනා ගැන කලින් පාඩමේදී කතා කරපු නිසා දීර්ඝ වශයෙන් කතා කරේ නේ. උදාහරණයක් ගනුදෙනු කරුවන්, සැපයුම් කරුවන්, තරග කරුවන් ගැන අපි මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි. නේද? ඒ නිසා මේ පාඩමේදී යාලා ගැන ගොඩාක් කතා කරන්න ගියේ නේ. හැබැයි දේශපාලන පරිසරය ගැන අපි ප්‍රමාණයක් කතා කරා. නේද? ඊට පස්සේ අපි නෛතික පරිසරය ගැන ප්‍රමාණයක් කතා කරා. තාක්ෂණික පරිසරය ගැන කතා කරා. ඊට පස්සේ ළමයි ආර්ථික පරිසරය ගැන ගැඹුරින් අධ්‍යයනය කරමින් තමයි මේ යන්නේ. හරි දේශපාලන පරිසරය ගැන පොඩි වචනයක් මතක් කරලා යන්නම්. හැමෝටම මතක් වෙන්න. දේශපාලන පරිසරය කියලා කියුවේ පුතේ රටක ආර්ථික කටයුතු මෙහෙයවනකොට ඒ රජය විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති වලට අපි කියනවා මොනවා කියලාද? දේශපාලන පරිසරය කියලා. උදාහරණයක් අයවැය ප්‍රතිපත්තිය. උදාහරණයක් යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය. තව ගත්තොත් විදේශ වෙළඳ ප්‍රතිපත්ති වගේ ප්‍රතිපත්ති කාලෙන් කාලෙට ආණ්ඩුව මාරු වෙනකොට රජය මාරු වෙනකොට එයාලගේ ප්‍රතිපත්ති අනුව රටේ ව්‍යාපාර වලට බලපෑම් එල්ල වෙනවා කියන කාරණාව අපි ඉගෙන ගත්තා. නෛතික පරිසරයේදී අපි ඉගෙන ගත්තා නෛතික කියන්නේ නීති රීති. නීති රීති පනවන්නේ ආරක්ෂා කරගන්න. කාවද? ප්‍රධාන පාර්ශ්වයන් 4ක් ආරක්ෂා කරන්න කියලා අපි ඉගෙන ගත්තා. එක පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා. තව පාරක් කියන්න පුතේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා ව්‍යාපාරික දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා පරිසරය ආරක්ෂා කිරීම සඳහා සම්මත නීති රීති සහ අනපනත් වලට තමයි අපි කිව්වේ මොකක් කියලාද? නෛතික පරිසරය කියලා. එතනදී අපි ඉගෙන ගත්තා ඒ සඳහා පනවල තියෙන නීති රීති 3ක් පිළිබඳව. තව ගොඩක් තියෙනවා. අපි 3ක් නෝට් එකට ලියාගත්තා. 2007 අංක 7 දරන සමාගම් පනත, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත, ඊට පස්සේ ගත්තොත් 1954 අංක 14 දන්න සාප්පු හා කාර්යාල සේවක පනත වගේ පනත් අපි උදාහරණ විදිහට ලියාගත්තා. පස්සේ කිව්වා පනත් විතරක් නීති විතරක් තිබ්බට හරියන්නේ නැහැ. මිනිස්සු ඒවට කැමති නැහැ. මිනිස්සු ඒව පිළිපදින්නේ නැහැ. ඒ නිසා ඒවක් හරියට ක්‍රියාත්මක කරන්න
ඒවා හරියට ක්‍රියාත්මක කරන්න සහ ඒ කඩ කරන කට්ටියට දඬුවම් දෙන්න ආයතන සහ පුද්ගලයන් ඉන්න ඕන කියලා එහෙම පිරිසකුත් අපි ලියාගත්තා. අපි නෝට් එකට එකතු කරගත්තා. ඊළඟට අපි ආවේ තාක්ෂණික පරිසරයට. තාක්ෂණික පරිසරය කියලා කිව්වේ රටක අන්තර්ජාලය, ජංගම දුරකථන, අන්තර්ජාලය ඊට පස්සේ පරිගණකය, තව ගත්තොත් විද්‍යුත් වාණිජ්‍ය, විද්‍යුත් මුදල් භාවිතය වගේ මේ තාක්ෂණය පාවිච්චි කරලා ඒ ව්‍යාපාර වලට එල්ල වෙන බලපෑම් ගැන අපි කතා කරා තාක්ෂණික පරිසරයට. පස්සේ අපි ආවේ ආර්ථික පරිසරය ගැන සාකච්ඡා කරා. ආර්ථික පරිසරයේදී අපි පහුගිය සතියේදී කතා කරා ප්‍රධාන සාධක කීපයක් ගැන. එක පොලි අනුපාතය. මතක කටියස් කියලා මෙසේජ් එකක් දාන්න. එක මුලින්ම අපි කතා කරා ආර්ථික පරිසරයේ යටතේ පොලි අනුපාතය. මතකයි නේද? පොලි අනුපාතය. නේද? පොලි අනුපාතය අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. තැන්පතු පොලියයි ණය පොලියයි කියලා. ඊට පස්සේ මම කියලා දුන්නා ඒ තැන්පතු පොලිය අඩු වැඩි වෙනකොට ව්‍යාපාර වලට බලපාන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ණය පොලිය අඩු වැඩි වෙනකොට ඒක ව්‍යාපාර වලට බලපාන්නේ කොහොමද කියලා මම පුතාලට ඉගැන්නුවා. හරිද? ඒ අනුව අපිට තේරුම් ගත්තා රටක රජයට අවශ්‍ය වෙන්නේ රටේ ව්‍යාපාර දියුණු කරන්න නම් ව්‍යාපාර ඉහළ මට්ටමකට ගේන්න නම් භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරන්න නම් ඒගොල්ලෝ පොලි අනුපාත දෙකම අඩු කරන්න ඕනේ කියන කාරණාව මම විශ්ලේෂණාත්මකව පුතාලට පැහැදිලි කරලා දුන්නා. ඒක මතක කට්ටිය මට එස් කියලා මෙසේජස් දාලා තිබ්බ ගොඩක්. හරි. ඊට පස්සේ ඊළඟට කතා කරන මාතෘකාව තමයි උද්දමනය. උද්දමනය. හරි. උද්දමනය ගැන අපි කතා කරා ලස්සනට නේද? රටක භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම අපි කියව මොකක් කියලාද? උද්දමනය කියලා. තව පාරක් කියන්න. රටක භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම අපි කියව මොකක් කියලාද? උද්දමනය කියලා. හරි. උද්දමනයත් අපි සාකච්ඡා කරලා අවසන් කරා. එහෙනම් දැන් අපි ඊට පස්සේ ආවේ අපි උද්දමනය ගැන නේද ගොඩාක් ලස්සන උදාහරණ දාලා කතන්දරයක් දාලා මම ලස්සනට ගිය සතියේ කියලා දුන්නා. ඊට පස්සේ ආදායම් ව්‍යාප්තිය. හරිද? තිසුම් තමයි වැඩේට දාවුනේ. තිසුම් අද ඉන්නවද? තිසුම් ඉන්නව නේද? හරි. ඊට පස්සේ ආදායම් ව්‍යාප්තිය ගැන සාකච්ඡා කරා. රටක මුළු ආදායම රටේ ජනගහනය අතර බෙදී ගොස් ඇති ආකාරය අපි කියනවා ආදායම් ව්‍යාප්තිය කියලා. ඔතනින් තමයි මට මතක විදිහට අපි පහුගිය සතියේ නැවතුනේ. මෙතන නේද? අද අපිට තියෙන්නේ රැකියා නියුක්තිය නේද පුතේ? රැකියා නියුක්තිය නේද? හරි හොඳයි. අපිට දැන් තියෙන්නේ රැකියා නියුක්තිය. හරි නේම. එහෙනම් මෙතෙන් සිට අපි ඉදිරියට සාකච්ඡා කරගෙන යමු පුතේ. හරි. බලන්න මාතෘකාව රැකියා නියුක්තිය. පුතේ රැකියා නියුක්තිය කියන්නේ මොකක්ද කියලා බලමු මේ විදියට. රැකියා නියුක්තිය. ඒ කියන්නේ රැකියාවක නියුක්ත වෙනවා කියන එකනේ. නේද? නියුක්ත වෙනවා කියන්නේ නියැලෙනවා කියන එක. රැකියාවක් කරනවා කියන එක. එහෙනම් අපි බලනවා රැකියා නියුක්තිය යටතේ ඇත්තටම ලංකාවේ රැකියාවක් කොච්චර ප්‍රමාණයක් කරනවාද කියන එක අපි බලමු. හරිද? උදාහරණයක් බලමු මෙහෙම. පුතේ රටක ශ්‍රම බලකාය. රටක ශ්‍රම බලකාය. මොන බලකායද බං? ශ්‍රම බලකාය. chat එකට දාන්න බලන්න මේ වචනේ. රටක ශ්‍රම බලකාය. ශ්‍රම බලකාය කියන වචනේ chat එකට දාන්න බලන්න. ශ්‍රම බලකාය. මම කියලා දෙන්නම් ශ්‍රම බලකාය කියන්නේ මොකක්ද කියලා. ශ්‍රම බලකාය. රටක ශ්‍රම බලකාය. හොඳයි. අහගන්න කෙනා ශ්‍රම බලකාය කියන්නේ මොකද්ද කියලා. පුතේ රටක හරිද රැකියා නියුක්තිය කියන්නේ රටේ ඉන්න හැමෝගෙම කී දෙනෙක්ට රස්සාවල් තියෙනවද කියන එක නෙමෙයි. එහෙම ගානක් හැදුවොත් ඒක අසාධාරණයි. මොකද රටේ ඉන්න ලංකාවේ ඉන්න හැම මිනිස්සයටම රස්සාවක් ඕනේ නෑනේ. නේද? අද උපදින අතදරුවට ඊයේ ඉපදිච්ච තාම එක දවසක් වෙච්ච දරුවට ලදරුවට නේද? තාම මොන්ටිසෝරි යන එකාට ශිෂ්‍යත්වයක් ලියපු නැති එකාට තාම ජොබ් එකක් අවශ්‍ය නැහැ. අඩු ගානේ ඔයාලටවත් ජොබ් එකක් අවශ්‍ය නැහැ තාම. නේද? හරි. එහෙනම් ළමයි අපි රටක රැකියා නියුක්තිය බලන්නේ රටේ සමස්ත ජනගහණයෙන් කී දෙනෙක්ට රස්සාවල් තියෙනවද කියලා නෙමෙයි. හරිද? අපි බලන්නේ රටක වැඩ කළ හැකි වයසේ සිටින
ඇත්තටම වැඩ කළ හැකි පිරිසගෙන් ඒ කියන්නේ ඇත්තටම ජොබ් එකක් අවශ්‍ය පිරිසගෙන් කී දෙනෙක්ට ඇත්තටම රැකියාවක් තියෙනවාද කියන කාරණා. හරිද? මේ අපි කතා කරන ඉලක්කම් ළමයි 100%ක්ම හරියව නෙමෙයි. නමුත් අර රටක ආර්ථිකයේ මනින්න ආර්ථිකයේ මොන මට්ටමේද තියෙන්නේ කියලා බලන්න මේවා අපි ගණනය කිරීමක් කරනවා. දැන් අපි ගිය සතිය වලට මතකයි රටක ආදායම් ව්‍යාප්තිය ගත්තේ නේද? රටේ මුළු ආදායම ජනගහනයෙන් බෙදලා. එතකොට එනවා එක පුද්ගලයෙක්ට ලැබෙන ආදායම. ඒක පුද්ගල ආදායමක් ඒක ශීර්ෂ ආදායම. නේද? දැන් එතකොට ඒන ගානට අනුව තේරෙන්නේ මුළු ලංකාවේ ඉන්න හැම එකාටම ලැබෙන එකම ආදායමක් වගේනේ. නේද? ඒ නිසා මේවා හරිම ඉලක්කමුත් නෙමෙයි. නමුත් අර රටක ආර්ථික කටයුතු මැනගන්න අපි ඒවා භාවිතා කරනවා මිනුම් දඬු විදිහට. හරි. එතකොට රැකියා නියුක්තිය කියන්නේ තේම කාරණාව තමයි. රටක ශ්‍රම බලකාය. දැන් උදාහරණයක් අපි ගමු වයස අවුරුදු 16ක්, අර්ධ 18ක්, 55ක් වගේ අතර. පිටිසරි සාමාන්‍යයෙන් අපි කියන්නේ රැකියාවක් කළ හැකි වයසේ සිටින ජනගහනය කියලා. රස්සාවක් කරන්න පුළුවන් කට්ටිය. ඊට වඩා බාල කට්ටිය ඉගෙන ගන්නවා පූර්ණ කාලීනව. නේද? ඊට වඩා වයස්ගත කට්ටියට නේද? එයාලා විශ්‍රාම යන නිසා එයාලට වැඩක් කරන්න බෑ. ඒතර ඔය වයසේ ඉන්න කණ්ඩායමට අපි කියනවා රටක වැඩ කළ හැකි වයසේ සිටින ජනගහනය කියලා. එතකොට ඔය කාල සීමාවේ ඉන්න ඔය වයස් සීමාවේ ඉන්න හැමෝටමත් රැකියාවක් අවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් වයස අවුරුදු 16ට 18ට වඩා වැඩි හැබැයි ජොබ් එකක් අවශ්‍ය නැති පිරිසකුත් ඉන්නවා. උදාහරණයක් පූර්ණ කාලීන ශිෂ්‍යයන්. හරිද? දැන් අපි දුම් විශ්වවිද්‍යාලයේ ඉගෙනව ලබන දරුවෙක්. අපි දුම් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කෙනෙක් ගත්තොත් අවුරුදු 24ක් 25ක් විතර වෙනකම්ම පූර්ණ කාලීනව එයා නේද? විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙලා. එයා වැඩ කළ හැකි වයසේ හිටියට එයාට තාම ජොබ් එකක් කරන්න බෑ. එයා තාම පූර්ණ කාලීනව අම්මලා තාත්තලා දෙන සල්ලි වලින් කාලා බීලා නේද? විශ්වවිද්‍යාලේ තාම ඉගෙන ගන්න. නේද? එතකොට අන්න ඒ කණ්ඩායම මොකක් කරන්න වෙනවද? අර රටක වැඩ කළ හැකි ජනගහනයෙන් අඩු කරන්න වෙනවා. පැහැදිලිද? හරි. එතකොට ඊළඟ කණ්ඩායම තමයි හරිද? ඊළඟ කණ්ඩායම තමයි පූජ්‍ය පක්ෂය. නේද? පූජ්‍ය පක්ෂයේ කට්ටියටත් රැකියාවක් කළ හැකි වයසේ හිටියට එයාලා රැකියාවක් කරන්නේ නැති කණ්ඩායමක් කියලා අපි යාලවත් ඔය ශ්‍රම බලකායෙන් ඉවත් කරනවා. පැහැදිලිද? අන්න යාලවත් අපි ඉවත් කරනවා. ඊට පස්සේ තව ගත්තොත් ආබාධිත කට්ටිය ඉන්නවනේ. ආබාධිත සමහරට යුද්ධය නිසා, සමහරට උපතින්ම ආබාධිත නිසා මොකක් හරි හේතුවක් මත හරිද? ආබාධිත වෙලා ඉන්නවනම් කිසියම් කෙනෙක් අන්න එයාලටත් නේද? රැකියාවක් කරගන්න බෑනේ, අපහසුයිනේ. ඒ නිසා ශ්‍රම බලකායෙන් අන්න ඒ කණ්ඩායමත් ඉවත් කරනවා. ඔය වගේ ඇත්තටම රැකියාවක් කරන්න පුළුවන් වයසේ හිටියට ඇත්තටම රැකියාවක් කරගන්න බැරි කණ්ඩායමක් ඉන්නවනේ. අන්න ඒගොල්ලෝව අයින් කරාට පස්සේ අපිට එනව නේද? වැඩ කරන්න පුළුවන් වයසේ ඉන්න ඇත්තටම ජොබ් එකක් අවශ්‍ය පිරිස අහු වෙනව නේද? මෙච්චරයි කියලා ප්‍රමාණයක් හම්බ වෙනව නේද? මට උද නැද්ද කියලා කියන්නේ? මට උද නැද්ද කියලා කියන්නේ මට ඉක්මනට? හරිද? අපි නේද වැඩ කළ හැකි වයසේ ඉන්න කට්ටියගෙන් ජොබ් එකක් අවශ්‍ය නැති කට්ටියව අයින් කරාම අපිට එනව නේද? ඇත්තටම වැඩ කරන්න පුළුවන් වයසේ ඉන්න ඇත්තටම රැකියාවක් බලාපොරොත්තු වෙයි ජොබ් එකක් අවශ්‍ය කණ්ඩායම කවුද කියලා අපිට ඉලක්කමක් කියනවා. අන්න ඒ කණ්ඩායමට තමයි අපි කියන්නේ රටක ශ්‍රම බලකාය කියලා. රටක ශ්‍රම බලකාය නේද? රැකියාවක් කළ හැකි වයසේ ඉන්න ඇත්තටම රැකියාවක් අවශ්‍ය පිරිසට අපි කියනවා ශ්‍රම බලකාය. ඒ ශ්‍රමයේ සැපීමට සූදානමින් සිටින ඒ කියන්නේ කණ්ඩායම. පැහැදිලිද? එතකොට අන්න මේ රටක ශ්‍රම බලකායෙන් ඇත්ත වශයෙන්ම කී දෙනෙක්ට රැකියාව තියනවාද කියන එක තමයි මේ රැකියා නියුක්තිය කියන එකේ අදහස. රැකියා නියුක්තිය කියන එකේ අදහස. හරි මට කියන්නකෝ රැකියා නියුක්තිය කියන්නේ රැකියාවක නියුක්ත වෙලා තියෙන ප්‍රමාණය අඩු වෙන තරමටද හොඳ වැඩි වෙන තරමටද? අඩුද වැඩිද? එකද දෙකද? උදේ රැකියා නියුක්තිය අඩු වෙන තරමටද හොඳ? රැකියා නියුක්තිය වැඩි වෙන තරමටද? අන්න හරි. රැකියා නියුක්තිය මොකක් වෙන තරමටද? වැඩි වෙන තරමට තමයි හොඳ. නේද? වැඩි වෙන තරමට තමයි හොඳ. නේද? ඒ කියන්නේ රැකියා නියුක්තේ ප්‍රමාණය, ඒ කියන්නේ රැකියාවක නියුක්ත වෙච්ච ප්‍රමාණය වැඩි. රස්සාවල් කරන මිනිස්සු ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ පුතේ හැමෝම රටේ ඒ කියන්නේ හැමෝම මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න දායක වෙනවා. එතකොට එක පැත්තකින් රටේ නිෂ්පාදනය වෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවා. අනිත් පැත්තෙන් හැමෝම රැකියාවක් කරනවා කියලා කියන්නේ වැඩි පිරිසක් රැකියාවක් කරනවා කියන්නේ එයාලගේ අතට යම් මුදලක් ආදායමක් ලැබෙනවා.
නේද? යාළුවාට එතකොට නැවත භාණ්ඩ ආසේව මිලදී ගැනීමක් කරන්න ක්‍රය ශක්තියක් තියෙනවා. අපි කියන්නේ මිලදී ගැනීමේ හැකියාවක් යාළුවාට තියෙනවා. ඒ යාළුවාට ඒ නිසා සේවාවක් සපයලා ආදායමක් කරන් නැවත ඒක වීදම් කරන්න ආර්ථිකයට මේ මුදා හරින්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා පුතේ අපි කියනවා රටක රැකියා නියුක්තිය රටක ශ්‍රම බලකායෙන් ඇත්තටම රැකියා කරන ප්‍රමාණය දවසින් දවස අපි වැඩි කරන්න ඕනේ. එතකොට තමයි රටේ ආර්ථිකයට සහ ව්‍යාපාර වලට ඉතා හොඳ තත්ත්වයක් ඇති වෙන්නේ. හරි මම හිතන්නේ රැකියා නියුක්තිය කියන කාරණාව වඩා හොඳින් දැන් පැහැදිලි. තේරුම් ගත්ත කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ අපි නෝට් එක ලියන්න. ඊට පස්සේ අපි නෝට් එක ලියන්න. හරි රටක ශ්‍රම බලකාරී නේද? රටක ඇත්තටම ජොබ් එකක් අවශ්‍ය පිරිසෙන් ඇත්තටම කී දෙනෙක්ට රස්සාවක් තියනවාද කියන එක තමයි නේද? අපි මේ රැකියා නියුක්තිය කියන වචනේ අදහස. හරි මට මෑත කාලේ එනවා නම් බලන්න බැරි වුණා report පහුගිය කාලේ 90 ගණන් වල ලංකාවේ රැකියා නියුක්තිය තිබ්බා. කොරෝනා වලින් පස්සේ මොකක්ද උනේ කියලා මට පොඩ්ඩක් ඇත්තටම බලන්න බැරි වුණා. 90 ගණන් වගේ මට්ටමේ තිබ්බා ලංකාවේ රැකියා නියුක්ති ප්‍රමාණය. ඇත්තට මේක හොඳයි නේද? හරි. හැබැයි දැන් නම් මම දකින්න උඟ දෙනෙක් රස්සාවල් නැති වෙලා තියෙනවා. කොවිඩ් ප්‍රශ්නත් එක්ක රටේ ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ දේශපාලන ප්‍රශ්නත් එක්ක. හරි. හරි පොඩ්ඩක් කාපුව මම බලලා ඔයාලට නැවත වතාවක් මතක් කරලා මම කියන්නම් රැකියා නියුක්ති වෙන මේ මට්ටමක තියෙන්නේ කියලා ඔයාලට දැනගැනීම පිණිස. විභාගයට අහන්නේ කොච්චරද percentage එක කියලා. රැකියා නියුක්තිය කියන්නේ මොකක්ද කියන එක අවබෝධ තිබ්බනම් ප්‍රමාණවත්. හරි පුතේ අපි කියමු මාත් එක්ක. රටක ශ්‍රම බලකායෙන් සත්‍ය වශයෙන්ම රැකියාවන්හි නිරත වන පිරිස රැකියා නියුක්තිය ලෙස හැඳින්වේ. තව පාරක් කියන මාත් එක්ක රටක මොන බලකායෙන්ද? ශ්‍රම බලකායෙන් සත්‍ය වශයෙන් ඇත්තටම රැකියාවන්හි නිරත වන පිරිස රැකියා නියුක්තිය ලෙස හැඳින්වේ. ඕකෙම අනිත් පැත්ත ගැන පොඩි සංකල්පයක් තියෙනවා. ඒකට අපි කියන්නේ රැකියා නියුක්තිය නෙමෙයි. ඒකට කියන්නේ මේ රැකියා වියුක්තිය කියලා. හරිද? ඒ කියන්නේ රස්සාවක් නැති ප්‍රමාණය. හරිද? හරි. ඒක ඕනේ රැකියා නියුක්තිය ගැන ඔළුවට දාගන්න. හරි. ඉක්මනට මේක පුතේ ලියන්න. අපි මේක ලියන්නේ පිටු අංක කීයද? පිටු අංක කීයද ජනතාව? පිටු අංක 6 නේද? හරි. පිටු අංක 6 නේද? හරි. දැන් ඔයාලට පේනවා තාක්ෂණික පරිසරය ආර්ථික පරිසරය පොලි අනුපාත ඉවර කරා උද්දමන ඉවර කරා ආදායම් ව්‍යාප්තිය අන්තිම හත්වෙනි පිටුවේ මේ හත්වෙනි පිටුවේ අවසාන කොටස තමයි තියෙන්නේ. හරි ඉක්මනට ලියලා ඉවර කරගමු ජනතාව. ලියලා ඉවර කට්ටිය මට ඕකේ කියලා මැසේජ් එකක් දාන්න ශනිකව. රටක ශ්‍රම බලකායෙන් සත්‍ය වශයෙන්ම රැකියාවන්හි නිරත වන පිරිස රැකියා නියුක්තිය ලෙස හැඳින්වේ.
හරි හොඳයි. අපි අමිනම් කැලට රැකියා නියුක්තිය හරි. හොඳයි අපි ඊළඟ මාතෘකාවට ජාත්‍යන්තර සම්බන්ධතා පිටු අංක 8. පිටු අංක 8. හරි. හොඳයි පිටු අංක 8 අපි එනවා මාතෘකාව ජාත්‍යන්තර සම්බන්ධතා. හරි. දැන් මම පැහැදිලි කරලා දෙනවා ජාත්‍යන්තර සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියන කාරණාව. හරි. මේ ජාත්‍යන්තර සම්බන්ධතා රටක ව්‍යාපාර වලට සහ රටේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් ඇති කරන කාරණාවක්. හරි. උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලා නිර්වචන ඉගෙන ගනිමු. උදේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ එක් රටක් අනිකුත් රටවල් සමග ලෝකයේ අනිකුත් රටවල් සමග පවත්වාගෙන යන ලබන සම්බන්ධතාවලට අපි කියන මොකක් කියලාද? ජාත්‍යන්තර සම්බන්ධතා කියලා. හරි සරල නිර්වචනයක් මේක. එක් රටක් ලෝකයේ අනිකුත් රටවල් සමග පවත්වාගෙන යන ලබන සම්බන්ධතාවලට අපි කියනවා මොනවා කියලාද? ජාත්‍යන්තර සම්බන්ධතා කියලා. එක රටක් අනිත් රටවල් එක්ක පවත්වාගෙන යන සම්බන්ධතා. ඔය ජාත්‍යන්තර සම්බන්ධතා එක එක ස්වරූප වලින් අපි පවත්වනවා විවිධ රටවල් එක්ක. විවිධාකාරයේ සම්බන්ධතා තියෙනවා. හරිද? උදාහරණයක් විදිහට අපි සමහර රටවල් එක්ක වෙළඳ ගිවිසුම් ගහලා තියෙනවා. හරිද? විවිධ රටවල් එක්ක වෙළඳ ගිවිසුම් ගහලා තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? හරි ප්‍රසිද්ධ ගිවිසුමක් තියෙනවා ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම කියලා. අහලා තියෙනව නේද? ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම. අහලා තියෙන කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාන්න. ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම. ඒ කියන්නේ ඉන්දියාවයි ලංකාවයි අතර නිදහසේ වෙළඳ කටයුතු කරන්න පුළුවන් විදිහට එකඟ වෙලා දෙපාර්ශ්වය විසින්ම හරිද අත්සන් කරලා තියෙන ගිවිසුම. හරිද? එතකොට ඒ හරහා ඉන්දියාවෙන් ඉඳන් සමහර භාණ්ඩ ලංකාවට එනකොට ලංකාවේදී අපි ඒ ඇග්‍රීමන්ට් එකේ තියෙන ගිවිසුමේ තියෙන සමහර භාණ්ඩ වලට අපි ලංකාවේදී බදු අය කරන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ සමහර භාණ්ඩ ඉන්දියාවට යනකොට ඒගොල්ලෝ එහෙන් අපිට බදු අය කරන්නේ මේ වගේ බදු සහන දෙනවා. සමහර භාණ්ඩ හුමාරු කර ගන්නවා. හරිද? ඒ වගේ ළමයි අපි දෙගොල්ලෝ අතර ගිවිසුමක් ගහගෙන තියෙනවා මෙන්න මේ විදිහට තමයි වෙනදාම් කටයුතු සිද්ධ කරන්න කියලා. පැහැදිලිද? හරි. ඒ වගේ. අන්න ඒ වගේ අපි ලෝකයේ විවිධ රටවල් එක්ක හරිද විවිධ සංවිධානත් එක්ක ගිවිසුම් හදාගෙන තියෙනවා. හරිද? අපි ලෝකයේ රටවල් කීපයක් එක්ක එයාලගෙන් ඛනිජ තෙල් මිලදී ගන්නවා කියලා හරිද ගිවිසුම් ගහලා තියෙනවා. හරිද? සමහර රටවල් අපිත් එක්ක තේ මිලදී ගැනීම සඳහා විවිධ දේවල් ලබා ගැනීම සඳහා අපිත් එක්ක ගිවිසුම් ගහලා තියෙනවා. සමහර ගිවිසුම් වලින් අපිට පාඩුත් තියෙනවා. ඔය හැම ගිවිසුමකින්ම අපිට අවාසි පැතිත් තියෙනවා වාසි පැතිත් තියෙනවා. පැහැදිලිද? හරි. එතකොට දැන් ඔයාලට මතකද පහුගිය කාලේ අපේ යහපාලන ආණ්ඩුව තිබ්බ කාලේ ඔයාලට මතකද MCC ගිවිසුම කියලා ඇමරිකාවත් එක්ක ගිවිසුමක් ගහන්න ගියා. මතකයිද? මතක කට්ටිය yes කියලා මැසේජ් එකක් දාන්න. MCC ගිවිසුම කියලා යහපාලන ආණ්ඩුවෙන් ළමයි ඇමරිකාවත් එක්ක ගිවිසුමක් ගහන්න ගියා. හරිද? එතෙන්දී ඒගොල්ලෝ සාකච්ඡාවනේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාව තුල ඇමරිකාව විසින් ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කරනවා කියන. හරිද? ඒ කියන්නේ යම්කිසි ප්‍රදේශයක ආර්ථික කටයුතු ඒ කියන්නේ ඒගොල්ලෝ දෙගොල්ලොත් එක්ක එකතු වෙලා කරනවා නැත්නම් ඇමරිකාවට වැඩි බලයක් හම්බ වෙනවා වගේ ඒ වගේ අදහස් ටිකක් තමයි ආවේ. එතකොට මිනිස්සු බය වුණා. හරිද? මිනිස්සු බය වුණා ඔය කියන විදිහට ලංකාව දෙකට මැද්දෙන් බෙදෙනවා. හරිද? ඒ කියන්නේ ලංකාවේ දෙකට මැද්දෙන් පටියක් දෙකට මැද්දෙන් බෙදෙනවා. ඒතර දකුණේ ඉන්න මිනිහෙට උතුරට යන්න ඇමරිකාවේ වීසා ගන්න වෙනවා. ඇමරිකාවෙන් අවසර ගන්න වෙනවා. අපිට අනුරාධපුරේ යන්න කලින් ඇමරිකාව හරහා තමයි පයින්න වෙන්නේ වගේ ඊ අමුතු જાතියේ දේවල් කියන්න පටන් ගන්නවා. ඇත්තට මේකේ ළමයි කිවිසුමේ අවාසි සාගත පැති ගොඩාරියක් ලංකාවට තිබ්බා. හරිද? යම් යම් වාසි සාගත පැතිත් තිබ්බා. හරිද? එතකොට මේ වාසි අවාසි ඒගොල්ලොත් එක සාකච්ඡා කරලා ඒ අපේ රටට ගැලපෙන විදියට හිතකර විදියට හානිය අවම වෙන විදියට තමයි ගිවිසුම් ගහන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් රටට දීර්ඝ කාලීනව හානි සිද්ධ වෙනවා. හරි. ඉතින් ඒ එක අවස්ථාවක්. හරිද? මේ වගේ එක එක රටවල් එක්ක ලෝකේ අපි ගිවිසුම් හදාගෙන තියෙනවා. වෙළඳ ගිවිසුම්. පැහැදිලිද? තවත් අවස්ථාවක් ගත්තොත් අපි ලෝකේ රටවල් එක්ක ගනුදෙනු කරන ජාත්‍යන්තර සංවිධාන. හරිද? ජාත්‍යන්තර සංවිධාන. හරිද? මම නැවත කියන්න කිසියම් රටක් ලෝකේ වෙනත් රටවල් සමග පවත්වාගෙන යන ලබන සම්බන්ධතාවයන් අපි කියනවා ජාත්‍යන්තර සම්බන්ධතා කියලා. නේද? හරි. ඔයගොල්ලෝට ගත්තොත් පුතේ ලෝකේ
අපේ ලංකාව සහ වෙනත් රටවල් හරිද එකක් තමයි ඔය ගහගෙන ඉන්න වෙළඳ ගිවිසුම්. වෙළඳ ගිවිසුම් හදාගෙන ඉන්නවා අපි විවිධ රටවල් එක්ක. පැහැදිලිද? ඊළඟ කාරණාව තමයි අපි අපේ රට ලෝකේ විවිධ ජාත්‍යන්තර සංවිධාන තියෙනවනේ. ඒ ජාත්‍යන්තර සංවිධාන වලට ගිහිල්ලා අපි ඒගොල්ලෝගේ සමාජිකත්වය අරගෙන අපි කටයුතු කරනවා ලෝකයේ අනිකුත් රටවල් එක්ක බැඳීමක් හදාගෙන තියෙන සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙන. හරි. දැන් මෙතන ඔයාලට පේනවා ඒ වගේ ලෝක ප්‍රසිද්ධ හරිද ලෝකෙම පිළිගත්ත මුළු ලෝකෙම එකට එකතු වෙලා ඉන්න සංවිධානයක ලෝකේ වැඩිම පිරිසක් මම හිතන්නේ රටවල් වැඩිම පිරිසක් සමාජිකත්වයේ දරන සංවිධානයේ කොඩිය නිල කොඩිය මම දැන් ඔයාලට ඩිස්ප්ලේ කරලා තියෙනවා. කියන්නකෝ බලන්න. මම මේ ඉන්නේ මොන කොඩිය ඉස්සරහද? මොකද්ද මේ සංවිධානයේ නම? දාන්න බලන්න chat එකට විනාඩි. මොකද්ද මේ කොඩිය? කට්ටිය දානවා. UNICEF කියනවා. තව සමහරු කියනවා WHO කියලා. WHO කියන්නේ මොකක්ද? WHO කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නේද? එකෙක් NASA එක කියලා දාලා තියෙනවා. IMF කියලා තියෙනවා. මොකද්ද ළමයි මේ සංකේතය? මේ මොකද්ද මේ ලාංඡනය? මේ කොඩිය UNESCO නෙමෙයි. මොකද්ද පුතේ? පුතේ මේ තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දජය. නේද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොඩිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය. හරි. එතකොට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මුළු ලෝකයේ රටවල් සියල්ලම වගේ වැඩි පිරිසක් එකට ඒක රාශී කරගෙන යම් යම් කොන්දේසි හදාගෙන මේ ලෝකේ පාලනය කරන්නේ කොහොමද? නැවත පළවන ලෝක යුද්ධයක් දෙවන ලෝකයක් යුද්ධයක් වගේ නේද? තුන්වන ලෝක යුද්ධයක් නැවත ලෝකෙ තුල ඇති නොවෙන්න නේද? ඒ ලෝකේ තියෙන විවිධ රටවල් අතර තියෙන සම්බන්ධතාවය. ඔව් හුඟක් හරි උත්තරය එළ තිබුණා මම දැක්කා. ඉතින් නේද? නැවතත් ලෝක යුද්ධයක් මේ ලෝකේ ඇති නොවෙන්න අර හැම රටක් එක්කම සම්බන්ධතාවය හදාගෙන ගොඩනගාගෙන ඉන්න ප්‍රධාන සංවිධානයක් තමයි මේ තියෙන ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා අපි හඳුන්වන්නේ. හරි මම හිතන්නේ මේ සංවිධානය ගැන දීර්ඝ වශයෙන් ඔයාලා ඉගෙන ගන්නවා ඉතිහාසයේ විෂයට නේද? ඉතිහාසයේ විෂයට මම හිතන්නේ මේ කාරණා ගැන ටිකක් වැඩිපුර සාකච්ඡා කරනවා ඇති. ඔය ලෝක යුද්ධ පිළිබඳව නේද? හරි ලෝක යුද්ධ පිළිබඳව එහෙම ළමයි මම දැක්ක ඉතිහාසය පොතේ සෑහෙන දේවල් ගොඩක් තියෙනවා. හරි ඉතින් එතකොට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව නේද? අපේ අමිල සර් එහෙම ඔයාලට මට වඩා හොඳට කියන දේ සර් සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලෙක්. හරි මට අවශ්‍යතාවය තියෙන්නේ මේ වගේ සංවිධානත් එක්ක අපි සම්බන්ධ වෙලා තියෙන නිසා අපිට යම් විදිහට යම් දේවල් කරන්න බෑ. හරිද? යම් දේවල් ඒගොල්ලෝගේ නීති වලට අනුව තමයි කටයුතු කරන්න ඕනේ. හරිද? ළමයි මේකට අපි කෙටියෙන් හඳුන්වන්නේ UN කියන්නේ නේද? United Nations. එක්සත් ජාතීන්ගේ සංවිධානය. හරි. ඉතින් ළමයි මේ ඒ නිසා අපිට හිතෙන දේවල් කරන්න බෑ මේගොල්ලෝ යම් කොන්දේසි දාලා තියෙනවා. හරිද? ඒ වගේ විවිධ රටවල් එක්ක අපි ගිවිසුම් හදාගෙන තියෙනවා. අපි දකුණු ආසියාතික රටවල් ටික එකතු වෙලා. දකුණු ආසියාවේ ඉන්නේ ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය, නේද? මාලදිවයින, නේද? ඊට පස්සේ බංග්ලාදේශය අන්න ඒ වගේ ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව මේ අපි මේ දකුණු ආසියාතික රටවල් එක රාශී වෙලා හදාගත්ත තව සංවිධානයක් තියෙනවා. මොකක්ද? අන්න හරි. සාක් සංවිධානය නේ. සාක් සංවිධානය ඇෆ්ගනිස්තානයත් එකතු වෙලා තියෙනවා. හරිද? සාක් සංවිධානය කියලා අපේ දකුණු ආසියාතික රටවල් ටික එකතු වෙලා සංවිධානයක් හදාගෙන තියෙනවා. ඊට අමතරව ලෝකයේ බ්‍රිතාන්‍යයට යටත් විජිත වෙලා හිටපු රටවල් ටික එකතු වෙලා ගොඩනගාගත්ත තවත් සංවිධානයක් තියෙනවා.
බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල් ටික එක රාශී වෙලා හදාගත්ත තවත් සංවිධානයක් තියෙනවා. කියන්න බලන්න මොකද්ද කියලා. බලමු හරි උත්තරේද කියලා. නේටෝ නෙමෙයි. හරි මොකද්ද උත්තරේ? පෙරදිග ඕලන්ද සමාගම. නෑ නෑ නෑ. හරි උත්තරේ තමයි පුතේ පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධානය. පොදු රාජ්‍ය මණ්ඩලීය. කොමන්වෙල්ත් කියලා කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධානය. ඒගොල්ලෝ ක්‍රීඩා උත්සවයකුත් පවත්වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය කියලා. ඒගොල්ලෝ තමයි යටත් විජිත රටවල් තමයි ගොඩක් මේ සංවිධානයට අන්තර්ගත වෙලා ඉන්නේ. ඇත්තම ඉතින් කතාව කිව්වොත් නේද? ලෝකෙන් භාගයට වැඩි යටත් වෙලා තමයි හිටියේ එංගලන්තයට බ්‍රිතාන්‍යයට අපිත් ඇතුළුව. හරි කාරණා පැහැදිලි. ඒ නිසා මේ වගේ විවිධ සංවිධාන හරහා අපේ රට ලෝකයේ විවිධ රටවල් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යනවා. හරි ඊළඟට සම්බන්ධතා පවත්වන තවත් ක්‍රමයක් තමයි මෙන්න මේක. ළමයි මේක නම් ලෝක ප්‍රසිද්ධ හැමෝම දන්න ලාංඡනය. මොකද්ද මේ ලාංඡනය? නම යටින් ගාලා තියෙනවා. හරිද? ඒ නිසා මම ඉස්සරහට යන්න. මොකද්ද මේ ලාංඡනය? මොකද්ද? ඔලිම්පික් නේද? ඔලිම්පික්. ඔලිම්පික් කියන්නේ ක්‍රීඩා උත්සවයක් නේද? මුළු ලෝකේ රටවල් සියල්ලම එකතු වෙලා පවත්වන ක්‍රීඩා සැනකෙළියක් මුළු පෘථිවියේ තියෙන නැත්නම් ලෝකේ තියෙන ලොකුම සැනකෙළිය. ලොකුම ක්‍රීඩා උත්සවය තමයි ඔලිම්පික් කියන ක්‍රීඩා උත්සවය. නේද? ගමේ අවුරුදු 30 වගේ නෙමෙයි නේද? මේක මහා දැවැන්ත වැඩක්. හරිද? ඉතින් ළමයි මේ ඔලිම්පික් ක්‍රීඩා උත්සවය ගත්තාම මේක හරහා මුළු ලෝකෙම සම්බන්ධතා ගොඩ නැගෙනවා. නේද? ඒගොල්ලෝ එකිනෙකට තරඟ කරනවා. නේද? එතෙන්දි සුහදතාවයක් වර්ධනය වෙනවා. නේද? ඒගොල්ලෝ සිප වෙනඳ ගන්නවා, කතා බහ කරනවා. නේද? අන්න ඒ වගේ ළමයි ලොකු සම්බන්ධතා ගොඩක් එකතු වෙන ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩක් නිර්මාණය වෙන එකක් තමයි ඔලිම්පික් වගේ ක්‍රීඩා උත්සව. ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව. හරිද? ඔලිම්පික් විතරක් නෙවෙයි ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක තියෙනවා. නේද? ඊට පස්සේ ක්‍රිකට් වර්ල්ඩ් කප් එක තියෙනවා. නේද? රග්බි වර්ල්ඩ් කප් එක ඔය වගේ නෙට් බෝල් අරව මේවා ළමයි ගොඩක් ඔය ක්‍රීඩා ජාත්‍යන්තර ක්‍රීඩා උත්සවත් ඔය ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන යන විශේෂ හේතුවක් බවට පත් වෙනවා. පැහැදිලිද? හරි. එතකොට ළමයි හරිද? වොලිබෝල් නේද? ක්‍රිකට්, බේස්බෝල් අරව මේවා ඔය වගේ උගා ක්‍රීඩා වලට වගේ චැම්පියන්ෂිප් තියෙනවා ලෝකෙම කට්ටිය එක රාශියලා කරනවා. මම දැන් නිකන් උදාහරණයක් කියන්නද ඔයගොල්ලන්ට? මම නිකන් උදාහරණයක් කියන්නම් මේ වගේ ක්‍රීඩා උත්සවයක් නිසා සාමාන්‍යයෙන් කොයි වගේ බලපෑමක් කෙල්ල වෙනවද කියලා. අපි නිකමට හිතමු මේ කවදාකවත් වෙන එකක් නෑ බං. මම මේ කියන්නේ කවදාකවත් වෙන එකක් නෑ. අපි නිකමට හිතමු නිකන් ජොලියට හිතමු. ලංකාව ශ්‍රී ලංකාවේ කවදා හෝ දවසක හරිද? අපි තුන් දැන් අපි ඉන්නේ 2022 අවුරුද්දේනේ. අපි තුන් නිකන් 4523 අවුරුද්දේ වගේ. හරි. අපි හිතමු නිකන් ලංකාවට ඔලිම්පික් සත්කාරකත්වය හම්බෙනවා කියලා. ලංකාවේ තමයි ඔලිම්පික් සත්කාරකත්වය. ඒක ලංකාවේ තියෙන ක්‍රීඩාංගන වල තමයි ඔලිම්පික් ක්‍රීඩා උත්සවය පැවැත්වෙන්නේ කියලා අපි නිකමට හිතමු. අන්න එහෙම වුණොත් ඒක ලංකාවේ ව්‍යාපාර වලට සහ ආර්ථිකයට බලපානවාද? බලපානවාද? එහෙම වුණොත් ළමයි අපේ රටේ ව්‍යාපාර වලට එහෙම යහපතක් වෙනවද? ඔලිම්පික් එකක් ලංකාවේ තිබ්බොත් අවුලම සෑහෙන වාසි ගොඩක් ලැබෙනවා. නිකමට හිතන්න ඔය ඔලිම්පික් ක්‍රීඩා උත්සවය මම මේ ජාති කීපයක් කියන්නම්කෝ. ළමයි නිකමට හිතන්න ඔලිම්පික් ක්‍රීඩා උත්සවය සඳහා තරඟ වදින්න තරඟකරුවෝ එනවා පුතේ දහස් ගණනක්. දහස් ගණනින් නේද? එක එක විවිධ ක්‍රීඩා විසව් සඳහා සහභාගී වෙන්න දහස් ගණනක් ලංකාවට ඔය ක්‍රීඩකයෝ වෙනවා. එතකොට ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවෝ තව දහස් ගණනක් කියනවා. නේද? ඊට පස්සේ ළමයි ඒ පුහුණුකරුවෝ විතරක් නෙමෙයි ලෝකේ කාර්ය මණ්ඩලය ડોක්ටර්ස්ලා ෆිසියෝ නේද? බෞද්ධ චිකිත්සකවරු ඒ කියන්නේ මසාජ් කරන අරම මේවා නේද? මසල් සේව ගන්නට මේන්ටේන් කරන ඒ අවශ්‍ය කරන ඒ විශේෂඥයෝ වෛද්‍යවරු නේද? සහායක කණ්ඩායම් හරිද? අති විශාල ප්‍රමාණයක් ලක්ෂ ගණනාවක් එතකොට මේ ක්‍රීඩා කරන කට්ටියත් සමග නේද?
එතකොට ඒ විතරක් නෙමෙයි. සමහර ලාවට ඒ ක්‍රීඩා කරන එකේ පවුලේ කට්ටිය එනවා. නේද? තාත්තා ක්‍රීඩා කරනකොට නේද? දුව පුතා නේද? වයිෆ් එනවා. සමහර ලාවට ලංකාවට තාත්තා ක්‍රීඩා කරනවා නේද? බලාගෙන ඉන්න ඔලිම්පික් තරගය සඳහා. නේද? ඒ වගේ තමයි ඒ වගේ විශාල ප්‍රදේශ ලක්ෂ ගණනාවක් එකවර ලංකාවට එන්න පටන් ගන්නවා. නේද? එකවර එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි. නිකන් අපි හිතවත් කමක් කරවල නැති මේ සැනකෙලිය නේද? මේ ඔලිම්පික් උත්සවය බලන්න ලෝකෙ පුරා ඉන්න ඕන තරම් මිනිස්සු කැමති. දැන් ඔයා කැමති නැද්ද? ඔලිම්පික් බලන්න යන්න තරම් සල්ලි තිබිලා ඔලිම්පික් උත්සවය බලන්න යන්න අවස්ථාවක් ලැබුණොත් කොහොමද? ඔයා කැමති නැද්ද? කැමති නේද? අපි හැමෝම කැමති. හරිද? ඒ වගේ සල්ලි ටිකක් තියෙන යහමින් තියෙන මිනිස්සු නේද? ඔලිම්පික් උත්සවයේ ක්‍රීඩාවට කැමැත්තක් දක්වන නේද? මිනිස්සු ඕන තරම් ඔලිම්පික් උත්සවයක් තියෙනකොට ඒක බලන්න ඒ රටට ඕනේ තරම් යනවා. අපිට යන්න බැරි බා අපිට සල්ලි නැති නිසානේ. හරි සල්ලි තියෙන මිනිස්සු එහෙම යනවා. හරිද? ඒතකොට ඒ වගේ බලන්න පිරිසක් කියන. එතකොට ලෝකෙ පුරා ඉන්න සියලුම රටවල් වල ටීවී channel වල නේද? ටීවී channel වල මේ උත්සවය පෙන්වනවා. එතකොට අපි දැකලා තියෙනවා. උතර මාධ්‍යවේදීන් ලක්ෂ ගාණක් නේද? පුවත්පත් මාධ්‍යවේදීන්, රූපවාහිනී, ගුවන් විදුලි මාධ්‍යවේදීන් පුතේ ලක්ෂ ගාණක් ලංකාවට එනවා. පැහැදිලිද? නිකමට හිතන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගමට. අර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුතේ කොයිතරම් ලාභයක් ලැබෙවිද මෙයාලව ගේන්නයි ගෙනියන්නයි ටිකට් වලින්. එළමයි හිතන්නකො කොයිතරම් ලාභයක් ලැබෙයිද. ඊට පස්සේ තියෙන කාරණාව තමයි මේගොල්ලෝ මෙහෙ ඇවිල්ලා ඔය පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ බුදිය ගන්නෑ නේද? ඒගොල්ලෝ බස් ස්ටෑන්ඩ් වල එහෙම මෙන් තැන් වල බුදිය ගන්නෑ නේ පේමන්ට් වල. ඒගොල්ලෝ එන නවතින ලංකාවේ තියෙන හොඳම හොටෙල්ස් වල නේද? හොඳම හොටෙල්ස් වල. එතකොට ඒගොල්ලෝට ළමයි හොටෙල්ස් වල ආදායම අති විශාල ප්‍රමාණයකින් ඉහළ යනවා. නේද? එතකොට ළමයි හොටෙල් එකේ ඉඳන් ඔය ක්‍රීඩා උත්සවයට තියෙන ක්‍රීඩාංගන වලට යන්න නේද? හන්දිය දුවන ළමයි ත්‍රිවිල් එක එළවන මිනිස්සයාගේ ඉඳලා ළමයි ආදායම වැඩි වෙනවා. නේද? ආදායම වැඩි වෙනවා. ළමයි ඒ නිසා මේ පැත්තකින් එහෙම. ඊට පස්සේ ඒ ඉන්න ගමන් ළමයි කෑම කනවා කඩවල් වලින්. නේද? තැඹිලි ගෙඩියක් බොනවා. නේද? තැඹිලි ගෙඩියක් විකුණන මිනිස්සයා ඉඳන්ම ළමයි ආදායම දෙගුණ තෙගුණ වෙනවා. පැහැදිලිද? හරි. එතකොට ළමයි නේද? විවිධ දේවල්. ඔය මිනිස්සු ඇවිල්ලා ඔලිම්පික් ඉවරලා එහෙමම ගෙදර යන්නේ නැහැ. ලංකාවට ආපිකේ ආපහු කොයි කාලෙකින්ද වෙයි දන්නේ නැති නිසා තව දවස් දෙක තුනක් ලංකාවේ අඩුම ගානේ ඉඳලා තව සතියක් විතර ඉඳලා ලංකාවේ තියෙන සංචාරක ස්ථාන බලන්න යනවා ලංකාව පුරා. සීගිරිය බලන්න යනවා, ගාලුකොටුව බලන්න යනවා නේද? ගාල්ලපුරා යනවා, මාතර නේද? ඊට පස්සේ සිරිපාද යනවා, සිංහරාජ්‍ය බලන්න යනවා, යාල යනවා. විවිධ තැන්වල ගිහිල්ලා සංචාරය කරනවා. ඒතර මේ සංචාරක ස්ථානවල ඒ ආශ්‍රිතව ඉන්න වෙලෙන්දන්ට නේද? ට්‍රේවිල් රේදුරන්ට, ටැක්සි ඩ්‍රයිවර්ස්ලාට ළම අති විශාල මුදලක් ඒගොල්ලෝ අරගෙන ඇවිල්ලා ලංකාවේ තුල ගියදම් කරලා යනවා. ඔයාලට තේරෙනවද මම මේ කියන කාරණා?